අදත් අලුත් පොතක් සමග අපි කතා කරනවා රිලැක්ස් රීඩර් එක්ක. නිදහසේ මම පොත් කියවන මොහොතක මුහුණු පොතේ එක්තරා සුරූපී තරුණියක් කවි ලියන ආකාරය මා දුටුවා. ඇගේ කවියට මා මුලින්ම පෙම් බඳින්නේ මුහුණු පොත හරහා. ඉන්පසු ඇය නිකුත් කරනවා පොතක් මල්වඩම් සිනාසිය යුතුය නමින්. මේ මල්වඩම් සිනාසිය යුතු කෘතියේ වැළඳ ගනිමි යන ශීර්ෂයෙන් යුතුව ඈ තමන් ගැන ලියන වචන කිහිපය මා මුලින්ම ඔබ සමග බෙදා ගන්න කැමතියි. ඈ කියනවා මා බොහෝ සෙයින් නිහඬ හා গুপ্ত ගැහැණියක ලෙස සිටීමට ඔබට සාධාරණ අයිතියක් තිබේ. එහෙත් ඔබ මට කෙතරම් ආදරය කරනවාදැයි මම දනිමි. ඔබේ උණුසුම් දෑත ඊට සාක්ෂි දරයි. මේ නිහඬ බව තුල කිඳී ගිලෙන්නට මට ඉඩ දෙන්න. මේ රික්තකය තුල මගේ හුස්ම හිර කරගන්න මට ඉඩ දෙන්න. විටින් විට මා ලියන අකුරකට හිස පොවා නාඩි අල්ලා තාමත් පණ පිටින් දැයි සැකහැර දැනගන්න. තමන් ලියන කවියක අතින් අල්ලා නාඩි වැටෙන බව පණ පිටින් දැයි සැකහැර දැනගන්න යයි අපට ආරාධනා කරන්නේ දිනු රාජගුරු. දිනු රාජගුරු වාසනාවන්ත වෙනවා ඇගේ දක්ෂතාව නිසාම ස්වකීය කුළුඳුල් කවි සිත්තම මල්වඩම් සිනාසිය යුතුය 2019 රජත පුස්තක සම්මාන අවසන් වටය තෙක් නිර්දේශ කරගන්නට ඇය දක්ෂ වෙනවා. එනිසා මුහුණු පොතේ කවි ලිව්ව කිමිදියක් තම පළමු ඈයමෙන්ම රජත පුස්තක සම්මාන අවසන් වටය සඳහා නිර්දේශ වීමම ඇගේ ඉදිරි අනාගතය ගැන පෙරවදනක් ලියනවා අපේ හිත්වල. දිනුගේ භාෂාව හරි සෞන්දර්යාත්මකයි. දිනුගේ කවිය යථාර්ථවාදී සම්ප්‍රදාය ඇවිල්ලා මිනිස්සු දැවැන්තව ඇහැරවන්නේ නැති වුණාට මල් පියල්ලක් මත සහෘදයක් නිදි කරවන්න පුළුවන් සුන්දර භාෂා පරිහරණයක් දිනුට තියෙනවා. දිනු රාජගුරු තමන්ගේ කවි පොතේ අපූර්ව කවියක් ලියනවා බාලොලි කියලා. ඇගේ කවි මහා විශාල ගණේ වනේ ලොකුවට. මහලු වී ගල් බැම්මේ වැතිරුණ ඉරට පවරා සැඳෑ සක්මන. උලමෙකුගේ තත් බිඳුණු වෙනකට ඉපිල් ගස් කන් වහන ඉක්මන. කලට අකලට හිතේ සතුටින් හිතුමතේ මල් අහුරු වස්සන අම්මා නිදියන සොහොන අද්දර පිපෙන බාලොලි තමයි ලස්සන. අම්මා මැරුණා. අම්මා මිය ගියා. අම්මා නිවන් ගියා වගේ වචන අපේ සාහිත්‍යයේ අපි අනන්ත අප්‍රමාණ අනන්තාපර්යන්තව ඕනෑවටත් වඩා අහලා තියෙනවා. හැබැයි මේකේ අම්මා මිය ගියා කියන මේ අපූර්ව වචන ටික මිය ගියා යයි නොකියා අම්මා මිය ගිය බව කියන මේ අපූර්වත්වයට මං හරි ප්‍රියයි. අම්මා නිදියන සොහොන අද්දර පිපෙන බාලොලි තමයි ලස්සන. මට මේ වගේ තවත් කවියක් මෙනෙහි වෙනවා. රත්නශ්‍රී විජේසිංහයන් රචනා කරන මේ ලෝකේ ලස්සන මහසැත්තේ මගේ ගමේය. ඒ මගේ අම්මා නිදන සොහොනට ඉහලින් එය පිහිටා ඇති නිසාය. ඒ වගේ හැඩයක් මට මැවෙනවා මේ කවි පදය. අම්මා නිදියන සොහොන අද්දර පිපෙන බාලොලි තමයි ලස්සන. මේ වගේ අපූර්ව සෞන්දර්යාත්මක බසක් තමයි දිනු රාජගුරු තමන්ගේ කවි පොතට රැගෙන එන්නේ. ඒකම දිනු රාජගුරු අර අපි දැඩිසේ ප්‍රිය කරන අතීතය වෙත අප රැගෙන යනවා. වර්තමානයේ අපි ඇස් හමු නොවන අපේ ඇස් ඉදිරිපිට අපි නොදකින යම් සමාජ සංස්කෘතික ගුණාංගයන් යම් සමාජ සංස්කෘතිකාංගයන් දිනු අපි ළඟට එක්කගෙන එන්නේ අතින් අල්ලාගෙන දරු පැටියෙක් එක්කන් එන්නාසේ. අම්මා ඇවිදින් කියලා කවියක් රචනා කරන මේ 18 වෙනි කවිය ලෙස. ඈත දෙනි බිම්වල බෙලි සියඹලා සුවඳ. මේ ඈත දෙනි බිම්වල කියන යෙදුම මට මහා අපූර්වත්වයක් ගෙන දෙන්නේ නැත්තේ මට එක්වරම මහගම සේකර මතක් වෙන නිසා. ඇවිද ලඳු දෙනි කැලෑ බිම්වල ඇහිඳගෙන තුන් හිරිය පාන් කොළ එක්වරම මගේ හිතට පැමිණෙනවා. එසා දිනු වැනි හිටක් තිබෙන අලුත් ලෝකයක් දකින්න පුළුවන් කිවිඳියකට ආදරණීය ආරාධනයක් කරන්න කැමතියි. අලුත්ම වචන හොයාගන්න පුළුවන් නම් කවියකට ඒ තමයි දිනු ඔබේ ජයග්‍රහණය. ඈත දෙනි බිම්වල බෙලි සියඹලා සුවඳ එකතු කරගෙන රතු මහත දෙලුම් ගෙඩියක් දඬුලේන දත් වලින් රැකගෙන මැද්දේ පැණි පොල් දාපු ආසම නාරම් කැවුම් බැඳගෙන පුතේ අත්තම්ම ඇවිදින් කතන්දර ගොඩකුත් අරගෙන දිනුමාව රිද්දනවා. දිනුමාව රිද්දන්නේ මෙන්න මේ නිසා. අම්මලා කියලා කියන්නේ හිස් අතින් නොවන જાතියක්. අම්මලාට කවදාක්වත් දරුවෙක්ගේ ගෙදරට තියා කොයි ගෙදරකටවත් අපේ අම්මලාට බැරි වුණා හිස් අතින් යන්නට. නමුත් දැන් අපේ සමාජය හුරු වෙලා තියෙන්නේම යන තැනකට ආගන්තුකයෙක් විදිහට යනකොට අමුත්තෙක් විතර යද්දී
හිස් සතින්ම එන්න සහ යන්න. හැබැයි අම්මලා ආවේ එහෙම නෙවෙයි. අම්මා ඈත දෙනි බිම් වල ඇවිදිනවා. බෙලි එකතු කරනවා. සියඹල එකතු කරනවා අත්තම්මා. රතු මහත දෙලුම් ගෙඩියක් එකතු කරනවා තමන්ගේ දරු මුණුබුරන්ට කන්න දෙන්න කියලා. දඩුලේන දත් වලින් රැකගත්තේ. නිසා මා ජීවත් වෙන මගේ අතිශය පිටිසර තිසමහරාමේ ගමේ පවා මගේ දෙලුම් ගහට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දඩුලේන දත්. නිසා දිනු මේක හරි අපුලට හොයා ගන්නවා. අපේ ග්‍රාමීය ජන සමාජය තුළේ අපි බෝගව ගාවන්ට අපට තියෙන දුෂ්කර බාධක. හැබැයි සුන්දරයි. මේ හොරු හරි සුන්දරයි. දඩුලේන කියන්නේ අපූරු හොරෙක්. නිසා ඔහුගේ දත් වලින් රැකගත්තාම දෙලුම් ගෙඩිය අත්තම්මට කොයිතරම්නම් මතක් වෙන්නේ නැත් තමන්ගේ මුණුබුරන්ව. මැද්දේ පැණිපොල් දාපු ආසව නාරම් කැවුම් බැඳගෙන මේ තමයි අම්මලා එන ලස්සන අත්තම්මලා ගෙදර ලස්සන ඔක්කොටම වඩා හපන් මුණුබුරුන්ට මුණු බිරියන්ට ගෙදර දීන් පස්සේ කතා සරිත් සාගරය වගේ අත්තම්මා එන්නේ කතා ගොඩකුත් අරගෙන. මට මතක් වෙනවා මගේ අත්තම්මා මා නිදි කරපු විදිය. අපේ අත්තම්මයි කතා හරි දිගයි. අත්තම්මයි කතා ඉවර වෙන්න කලින් මං නිදියනවා. අත්තම්මයි කතා ඉවර වෙන්න කලින් මං නිදියනකොට මට හැමදාම අත්තම්මා අතරමැදින් කතාව ඛණ්ඩනය කරලා හැමදාම කියපු පොදු පදයක් තිබෙනවා. ඒක මම විශ්වාස කරනවා මේ අපේ ජන සංස්කෘතිය ඇතුලේ සිංහල දෙමළ ભેදයකින් තොරව හැම අත්තම්මා කෙනෙක්ම මේ දරුවන්ට මේ කතාව කිව්වා කියලා. ඔන්න අපේ අත්තම්මා සුරංගනා කතා කියාගෙන එනවා. දැන් මං නිදියන්න හදන්නේ. චූටි කාලේ මගේ මතක මේ මං ආසම මගේ අතීත කාමයේ සුන්දර තැන්. ඒවා දිනු අරන් එනවා මේ කවියට. ඒ නිසා මට මේ කවි පොත කියවන්න හිතෙනවා. අත්තම්මා කතාව කියාගෙන යනවා. තාමත් කතාවේ මැද්දේ. ඔන්න මට ඇස් දෙක පියලා මර නිින්ද ඇද්දි මගේ අත්තම්මා කියනවා. ඉතා සුන්දර කතාව ප්‍රිය හිතවතුනි. අත්තම්මා අන්තිමට කියනවා කතාව ඉවර නෑ. අත්තම්මා මැදින් කතාව ඉවර කරනවා. මට නිින්ද යද්දි ඇහෙන්න කිව්ව අන්තිම වචන ටික තාමත් මගේ ජීවිතේ මම පාඩම කරගෙන ඉන්නවා. ඒ තමයි අත්තම්මා කියනවා පුතේ අන්තිමට ඒගොල්ලෝ හරි සන්තෝෂෙන් ජීවත් වුණා කියලා ඉවරලා. කතාව ඉවර නෑ. හැමදාම මම නිදියද්දි මට අන්තිමට ඇහුනේ පුතේ ඒගොල්ලෝ හරි සතුටින් ජීවත් වුණා කියලා. නිදා ගන්න වෙලාවේ මට ඇහෙන්නේ කරණීයමෙත් සූත්‍රය නෙවෙයි. මට ඇහෙන්නේ බුදුබණ නෙවෙයි. ඇස් දෙක පිය වෙලා නිදා ගන්න මොහොතේ මට ඇහෙන්නේ ඒගොල්ලෝ අන්තිමට හරි සතුටෙන් ජීවත් වුණා කියන මහා ජීවිත පරමාදර්ශය. සමන් උදේට හැරෙන්නේ හරි සතුටෙන් ඉන්න මිනිහෙක් විදියට. අදටත් මම විශ්වාස කරනවා මිනිස්සු සතුටෙන් ඉන්න ඕන කියලා. රිලැක්ස් වෙන්න මිනිස්සු සතුටෙන් ඉන්න ඕන නිසා. ඒ නිසා මිනිස්සු පොතපත කියවන්නේ. හුස්මක් කටක් මෙහෙ කොහොම ගන්නවද කෙල්ලේ? පොඩි ගෙයක් තමයි දෝනියෙන්ද හදාගත්තේ. අම්මයිගේ මහ ගෙදර. ඇවිල්ලා කියන ඔබ කොහොමද මේ හුස්ම ගන්නෙ? හුණ්ඩුවක් වගේ ඉඩකඩ ආන් වහලේ කෝඳුරු වෙලක් කෙල්ලේ. උඹ කුරුටු ගාපු කවියක් දමන්ද අතන වැටලා මේසෙපල්ලේ. පරිප්පු විතරයි දෙව්වේ. වේලපු වැව් මාළු ගෙනාව අරාතන කළු පාට මල්ලේ. අම්මා එනකොට වැව් මාළුත් බැදගෙන ඇවිල්ලා තියෙන්නේ. අනේ බස් එකේ ගාට එන අහිංසක අම්මා. කදමලු පුරවගෙන ගෙදර එන්නේ. ක්ලිනික් එක ඉස්පිරිතාලේ ලෙඩෙක් තියෙනවා සති දෙකකට සැරයක් වැඩි වෙලා ප්‍රෙෂර් එක. වාට්ටුවේ නැවතිලා හිටියනේ දවසක්. ඒ හැට ලෙඩක් නෙවෙයි. උඹලට කරදර නොකලේ. අපේ අම්මලා ඉස්පිරිතාලේ නවතිනවා අපි දන්නෙත් නැහැ. එක්ක අම්මට ප්‍රෙෂර් එක වැඩි වෙලා. නැත්නම් අම්මට හොඳටම සීනි. තාත්තත් එහෙමයි. හැබැයි දරුවන්ට කියන්නේ නැත්තේ උන් කරදර වෙයි කියලා. අවසන් දැනගත්තා වගේ නෑ ඒ හැටි ලෙඩක් නෑ. මේ පොඩ්ඩක් ප්‍රෙෂර් එක වැඩි වෙලා. මේ දිනු අරගෙන එන්නේ මේ මහ පොළොව මත ජීවත් වෙන හැම අම්මෙක්ම තාත්තෙක්ම නේද? හැම අම්මෙක්ම තාත්තෙක්ම මෙහෙමයි. තමන්ගේ දරුවන්ට කරදර කරන්නේ නැහැ මේ මිනිස්සුන්ගේ මහා ප්‍රෙෂර් එකත් පොඩි ලෙඩක්. මේ තමයි දරුවන්ගේ හිත නිවන්න ගන්න උත්සාහය. මේවා සිත නිවන කතා. නිවාඩු නෑනේ කොහොමත්. බුදුන් වැඳ ඉන්නකොට උඹ අම්මේ කියනවා ඇහුණා ඒකමයි රත්තරනේ ආවෙත කහණියක්. සමහර දාට මගේ අම්මා මට දෙනවා දුරකථන ඇමතුමක්. පුතේ ආ හොඳින්ද කියලා. ඇහුවම ඇයි හදිසියේ කියලා ඊයේ රෑ මං ඔයාව හීනෙන් දැක්කා. අනේ අම්මා බය වෙනවා. දිනු හදන මේ අම්මත් එකපාරටම බය වෙනවා. බුදුන් වඳින අම්මට කනලා ගහනවා. දෝනියන්ද අම්මේ කියනවා. උඹට කරදරයක් වද්ද මගේදු. අම්මා එනවා කදමලු බැඳගෙන දූ බලන්න. ඇවිද දුවපැන හඳ එළිය ගේ වටේ ඉසින්නේ. උගුල්ලා කලාඳුරු අල මල් පැලයකට හුස්ම දෙන්නේ. හවසට අකමැතිම අඩුසීනි තේ කහට පොවන්නේ. කෑ ගහද්දි අවුල් හැර තෙල් අල්ලක් පුඟවා කෙස්ස පීරා ගොතන්නේ. අම්මලා තෙල් ගානකොට ඔය තෙල් ටිකක් අරන් ඇඟිල්ල ගන්න නෑනේ. අල්ලේ පිරෙන්න තෙල් දාලා ඔළුව දිගේ බේරෙන්නයි තෙල් ගාන්නේ. කෙස්ස පීරා ගොතන්නේ. හරි ලස්සන වචන මේ කෙස්ස කියන පදේ. අම්මලා දූලගේ සල්ලාපොල තියෙන අපූර්ව පදයක් කෙස්ස. අම්මා කෙහෙරොද කෙස් වැටිය කියන්නේ නෑනේ. කෙස්ස පැහිලා
කෙස්ස අවුල් හරින්න මේ වගේ අතිශය සුන්දර මානවවාදී වචන දිනු අරගෙන එනවා තමයි කවියට. අතගගා ගේ වටේ අහුමුළු දෙන්නට යමක් සොයා වෙහෙසෙමි. අම්මා ගෙදර යන්න හදන්නේ. දැන් දෝනියන්ද ගෙදර හැම අහුමුල්ලක්ම අත ගහනවා අම්මට දෙයක් දෙන්න. ගැහෙද්දී පපුව මහහඬින් බස් ගාස්තු අතමිටේ මොලවමින්. වඳිද්දී දනගසා දෙපයට ගෙවුණු බාටාවේ කටු ඇනනු සලකුණු දකිමි මාතු පාදන් නොකියා ඉදිමුණු වලලු කර උණු කඳුලෙන් පිරිමදිමි. අම්මලාගේ වලලු කර ඉදිමිලා දෙපතුල් පැලිලා නියපොතු පැල්ල ගිහිල්ලා ඒ මත නල්ල තියා වඳිනකොට මාතු පාදන් කියන්න මතක් වෙන්නේ ගලන කඳුළු වලින් තමයි දෙපා සේදෙන්නේ. දිනු අපේ හිත රිද්දනවා. පෞද්ගලිකව දිනු රාජගුරු මගේ මනුෂ්‍යත්වයේ හිත හොඳටම රිද්දලා මට මගේ අම්මාව මගේ අත්තම්මාව මතක් කරලා දෙනවා දිනු. නිසා මේක කියවන්න ඕන පොතක්. ඉන් පස්සේ දිනු අපි රැගෙන එන්නේ ගැහැණු හිතක් ළඟට. ගැහැණු හිත කියලා කියන්නේ විවාහක ගැහැණු හිතක් කියලා කියන්නේ අමුතුම හිතක්. විවාහපත් වූ සැමියන්ගේ සිත් බොහෝ තැන්වල නවතිනවා. ඒ නැවතුණු තැන්වල විටක තමන්ගේ හුරතල් ප්‍රේමය නවත්තා විවාහක පිරිමින් තමන්ගේ රාජකාරිමය ප්‍රේමය අරගෙන ගෙදර එනවා. කියන්නේ විවාහක ප්‍රේමය, නෛතික ප්‍රේමය අරන් ගෙදර එනවා. හැබැයි බොහෝ තැන්වල තමන්ගේ හුරතල් ප්‍රේමය නවත්තා එනවා. නොපාගා යන්න කවිය. කෝ ඉන්න කමිසේ කොලරය ඇදයි. මහත්තයා යනවා වැඩට. බිරිඳ ඇවිල්ලා මහත්තයා කොලර එක හදනවා. කොලර එක ඇදයි. කෝ ටිකක් හදන්න. තව ටිකක් හදන්න. තව ටිකක් කොලර එක හදන්න ඕනේ. කෑම එක ලෑස්ති. මේසේ උඩ කණ්ණාඩි කුට්ටම බලන්න. ප්‍රෙෂර් පෙති ගත්තා නේද? මහත්තයාට ප්‍රෙෂර්. ඔයා පෙති ටික ගත්තා නේද? කෑමයක් ගත්තා නේද? කණ්ණාඩි දෙක ගත්තා නේද? දෙන්න මම අත් ඔරලෝසුව බඳින්න. හස්බන්ඩ්ගේ තමන්ගේ සැමියාගේ ඔරලෝසුව බඳින්නෙත් ඇය. වහින්නට ඉඩ තියෙනවා හවසට. කුඩය අමතක වෙයිද? එපා දාලා බස් එකෙන් බහින්න. කොයි තරම් ආදරණීය බිරිඳක්ද ඈ. හැබැයි ඈ දන්නවා තමන්ගේ මහත්තයා හවස ගෙදර එනකොට ඔහුගේ කමිසයෙන් වහනය වන ඇයට නුහුරු නුපුරුදු ස්ත්‍රී පර්ෆියුම් එක සුවඳ වගේ ඇයට දැනෙනවා. නමුත් ඇගේ ගැහැණු හිත ඉවසනවා. ඈ තව ඉවසනවා. තව ඉවසනවා. ඈ කුටුම්බ සංරක්ෂණ වෙනුවෙන් තමන්ගේ මහත්තයාගේ සියලු දෑ ඈ ඉවසාගෙන ඉන්නවා. මේ තමයි අපේ සමාජයේ බොහෝ විවාහපත් ගැහැණුන්ගේ අද දවසේ ජීවන කතාව. මේක හරි තැනින් අල්ලගන්නවා දිනු. රත්තරන් චුට්ටක් ඉන්න. ආදරණීය ආමන්ත රත්තරන් චුට්ටක් ඉන්න. පුළුවන්ද ඔය දොරකඩම මල් පැලය මේ වතාවෙත් නොපාගා යන්න. මේ පුරුෂයාගේ සමහර ලක්ෂණ මේ ස්වයං පුරුෂයාගේ ඉඟි කරනවා ඈට ඔහුගේ හැසිරීම පිළිබඳව. ඈ ඊටාම ආදරයෙන්ගේ දොරකඩ මල් පැලයක් වවලා තියෙනවා. හැමදාම මේ ස්වයං පුරුෂයා කඩිමුඩියේ ගෙදින් යනකොට මේ මල් පැලේ පාගගෙනමයි යන්නේ. අද කොලර් එකත් හදලා, ටයි එකත් හදලා, බත් එකක් දීලා ඔක්කොම කරලා යහනවා රත්තරන් චුට්ටක් ඉන්න. පුළුවන්ද ඔය දොරකඩ මල් පැලය මේ වතාවෙත් නොපාගා යන්න. මේකට අපි කියනවා උත්ප්‍රාසාත්මක යෙදුම්. ඈ දන්නවා. ඈ කියන්නේ මල් පැලය පාගලා යන්න එපා. මා වැවූ මල් පැලයත් ඔබට නොපෙනේ නම් ඔබට මා මතක් වේද යන ප්‍රශ්නාර්ථය නගනවා. හරි අපූර්ව ධ්වනිතාර්ථයක්. කවියා මේ වචන ඇතුලේ මේ අර්ථය සංගවනවා. කී වතාවක් නම් ඔයාටම පෑගුණද පුදුමයි. කිට්ටුයි වගේ මේ වතාවේ නම් මල් කිනිත් අපිපෙන්නේ. කොච්චර පාගගෙන ගියත් ඔහු ඇගේ මල් පැලය අද නම් මල් පුංචි මලක් පිපෙන්න හරිම ළඟයි මේ පැලේ. ඒ නිසා ඇය කියන්නේ ගැහැණු හිතක තිබෙන සැකය ඔබ කොච්චර මේ මල් පැලේ පාගගෙන ගියත් දැන් මල් පිපෙන්න ළඟයි. ඉන් පස්සේ දිනු බිඳුණු ගඩොලක හිදැසින් දකිමි කියලා අපූර්ව කවියක් අපට ලියනවා. බිඳුණු ගඩොලක හිදැසින් දකිමි. ප්‍රේමය කියලා කියන්නේ එක් තැනක නැවතු දෙයක් නොවේ. විවාහපත් ස්ත්‍රියක් ඇගේ නිවසේ තාප්පය, ඒ තාප්පය බාගෙට බැඳපු තාප්පයක්. ඒ තාප්පෙන් එළියේ ඉන්න තව එක් පිරිමියෙක් දිහා ඈ බලාගෙන ඉන්නවා. ඒ උස් තාප්පය බැඳෙන්නට කලින් නිතරම ඔබ සිනාසුන් හැටි මතකයි. මා බිම බලාගෙන සිටියා පමණි විලියෙන් එහෙත් අඩ සිනහවෙන්. ඇය නිතර දෙවිල හුව දකිනවා. අඩ සිනහවක් දෙනවා. කාලෙකට පසු බිඳුණු ගඩොලක හිදැසින් දකිමින් නෙරුව කුස මත අත තබාගෙන ඇවිද යයි ගැහැණියක්. තමෙන් හිතෙන් පෙම් කළ තමන්ගේ අසල්වාසී පුරුෂයා විවාහ වෙලා ඔහුගෙන් දරු ගැබක් ඔහුගේ බිරිඳට ඇයට ඊර්ෂ්‍යා පරවශ හැඟීමක් දැනෙනවා. ඇගේ හිතේ ඊර්ෂ්‍යාව උපදිනවා. මේ මා සිතින් පෙම් කළ තරුණයා නේද? ඇය යෝජනා කරන තමන්ගේ ස්වාමි පුරුෂයාට වැඩ ඇරී එන්නට පෙර අමතා ඔහුට පවසමි තාප්පය අබලන් වී ඇති බව හැකි ඉක්මනින් පිළිසකර කළ යුතුයය. මං අද හස්බන්ඩ්ට කියනවා අපේ තාප්පේ දි รา පත් වෙලා මේ ඉක්මනට හදලා දාන්න. නැත්තම් මට ඔබ පේනවා. ඒ නිසා මේ තමයි ගැහැණු හිතක ඊළඟ ප්‍රවේශය. මේ වගේ ගැහැණු හිත වලින් ලියපු
රසබර මතක සහිත වචන වලින් ලියවුණු කවි අනන්ත ප්‍රමාණ මේ සමාජයේ ලියවෙනවා. අපි ආරාධනා කරන ඔබට දිනු රාජගුරුගේ මල් වඩම් සිනාසීතුය ඔබ කියවන්න. ඔබට නිදහස් වෙන්න. හිත රිලැක්ස් කරගන්න හොඳම දේ හොඳම කවි පොතක්. ඔබටත් ඇති ඔබ අතින් ලියවූ කවි පොත් අප සමග කතා කරන්න. අපට දන්වා එවන්න. අප සූදානම් ඔබගේ ඔය මනුෂ්‍යත්වයේ හැඟීම් වලට ඉඩක් දෙන්න. අපි අලුත් පොතකින් අලුත් දවසක අලුත් තාලට හමු වෙමු. ස්තුතියි. ඉරහෙමින් නිදි රෙද්ද ගලවා ගිනි රෙද්ද පළඳින උදෑසන අවදි වී මම බලමි කාමර ජනේලෙන් දුර පෙනෙන ලොව දෙස අවුරුදුම ගානක් මගේ ඇස් අස බඩම පාරමී පුරමින සිටින මිනිසුන් දකිමි දුටුවෙමි දුෂ්කර ක්‍රියා කරන උහුලන දොහොත් මුදුනේ තබා වඳිමින් ලිව්වේම මම එහෙම උන් ගැන පාදචාරික මිනිස් පෙරහැර පා ගැටී කළු ගල් පතුරුවල නියබිඳී වේදනා විඳ විඳ පසු කරන් ගිය මගෙහි මුල සිට ලේ හැලී බිම එළුණු රතු පැහැ පාවාඩ මත ඇවිද යමි මම අතරමඟ බිම පතිත උන් ළඟ නතර වී අවසන් හුස්මතෙක් තදින් ඒ අත් වැළඳගෙන සිට පන ගැහෙන ඒ මිනිස් ජීවිත නිවා ලන්නට නිවා ගන්නට හොයා ගත යුතු අරමුණක් ඇත හෙටත් උදයම පිටත් වන්නට එසේ නික්මෙන තැන් පටන් මට මග සිඟා යන දහස් ගණනක් බෝධිසත්වරු මුණ ගැසෙනු ඇත උන් පුරණ පාරමී එක එක හකුළුවාගෙන මගේ කවි තුල බුදු වෙන්න මට උවමනා නැත. රිලැක්ස් රීඩර් සාහිත්‍ය කතිකාවත අද අපිත් සමග එකතු වුණේ වෛද්‍ය සමීර ජානක ජයසිංහ විශේෂයෙන්ම ඔහුගේ පසුගිය කොරෝනා සමයේ අත්දැකීමුත් එක්ක අපිත් එක්ක ඒ කතාව ඉදිරියට ගෙන ගියා. ඊළඟට අපේ කසුන්ගේ සාහිත්‍ය විචාරයත් පුරුදු පරිදි අපි ඔබට ඉදිරිපත් කළා. ඊට පසුව දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ රිලැක්ස් රීඩර් සාහිත්‍ය කතිකාවත අවසන් කරන්න. නමුත් මේ අවසානයේට පෙර ආරාධනයක් තියෙනවා කරන්න. ඒ ආරාධනයේ පුරුදු පරිදි අපි කියන්නේ මේ තිරේ දිස්සර අංකය ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. එකතු වෙලා ඔබේ අලුත් කෘති, ඔබේ අලුත් නිර්මාණ අපට යොමු කරන්න. එතෙන්දී අපිට පුළුවන් එකතු වී ගමනක් යන්න. අපි ඒ ආරාධනය කරනවා. අද අපි සමුගන්නවා යලිත් වරක් ලබන සතියේ ඔබේ ආලින්දයට මේ ආකාරයටම අලුත් ගමනක් එක්ක එකතු වෙන්න බලාගෙන අද මේ මොහොතේ අපි සමුගන්නවා.